Sir, power කිව්ව එක කියන්නකෝ. කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයක් ලියා දැක්වීම. දැන් ඔයාලා මේ තියෙන ප්‍රධාන කුලක තුන මේ විදිහට ලියලා ඒ කුලක ටික අවයව ඇසුරෙන් මෙහෙම ලියලා පෙන්නන්න. උදාහරණ තුන. ඊට පස්සේ මම ඔයාලට දෙන්නම් මොනවද විශේෂ කරුණු කියලා මේ අර්ථයෙන්. මේ ටික ලියා ගන්න ඉක්මනට. සර් මම දැන් join වෙනවා. ඔව්. දැන් මේ ටික ලියා ගන්න කියලා මං කිව්වේ. මේ ටික ලියා ගන්න. මේ ටික ආයි මම කිව්වේ මේ ටික ලියා ගන්න කියලා. ලියලා ඉවරයි සර්. හොඳයි. ලියලා ඉවරයි සර්. හොඳයි. පොඩ්ඩයි ලියලා ඉවරයි සර්. හොඳයි. දැන් ඔයාලගේ මේ දවස්වල ඉස්කෝලවල වල වාර විභාග එහෙම තිබ්බද? ඔව් සර්. අනාවරණ පරීක්ෂණය. ඔව් සර් අනාවරණයක් තිබ්බා. ඔව් සර්. ගණන් වලට ලකුණු 100ක් තිබුණා සර්. කාටද? සර් මටත් ලකුණු 100ක් තිබ්බා. අය කාටද 100ක් තිබුණේ? නේත්‍රානිට. ගොඩක් හොඳයි. තව මේ වාර විභාග තිබිච්ච අය ලකුණු කොහමද ඕගොල්ලන්ගේ? කියන්නකෝ බලන්න. අපිට තාම ලකුණු දුන්නේ නැහැ. මට 90යි. කාටද ලකුණු 90 ඉසුරු? ඉසුරු. අනිත් අයට තව අපිට විභාගයක් තිබෙන්නේ නැහැ. තාම නැද්ද? ලකුණු 90ක් තියෙනවා ලකුණු කිව්වේ නෑ. විභාගෙ තිබ්බ ලකුණු දුන්නේ නැහැ. තාම නැහැ. හරි. තරුමිනිට 90ක් තිබුණාද? ඔව් සර්. තව මහන්සි වෙන්න ඕනි ඈ 100න් 100ම ගන්න මහන්සි වෙන්න ඕනි. හරි. හා සර්. දැන් මේක ලියලා ඉවරද? මේ ටික ලියාගෙන ඉවරද? නෑ සර්. ඉක්මනට ලියා ගන්න.
ලිව්වා සර්. හරි. දැන් ලක්ෂණ ටික අපි පල්ලෙහාට ලියාගමු තරු ලකුණු දාලා. සර් තාම ලියලා ඉවර නැහැ. මම මේක මකන්නේ නෑ. ලියාගන්න මෙහෙම කුල අලුත් රූලකින් ලියාගන්න පුතේ. තරු ලකුණු දාන්න අවශ්‍ය නැහැ. අලුත් රූලකින් ලියන්න. කුලකයක් අවයව ඇසුරෙන් කුලකයක් අවයව ඇසුරෙන් කුලකයක් අවයව ඇසුරෙන් නෑ මාතෘකා නෙමෙයි ලියාගන්න මේ. කුලකයක් අවයව ඇසුරෙන් දැක්වීමේදී කුලකයක් අවයව ඇසුරෙන් දැක්වීමේදී ඇසුරෙන් දැක්වීමේදී සර් මුලින් ඉඳන් කියන්න ඕන. කුලකයක් අවයව ඇසුරෙන් දැක්වීමේදී වේගෙන් ලියන්න පුරුදු වෙන්න දැන්. පහත කරුණු වැදගත් වේ. පහත කරුණු වැදගත් වේ. සර් මොකද්ද කුලකයා? අවයව ඇසුරෙන් දැක්වීමේදී පහත කරුණු වැදගත් වේ. හරිද? හරි. දැන් ලියා ගන්න. තරු ලකුණු දදා පල්ලෙහාට ලියා ගන්න. දැන් කරුණු ටික මම කියන්නේ. පළවෙනි මේක තමයි සංගල වරහන් තුල ලිවිය යුතු වෙනවා. ලියා ගන්න. සංගල වරහන් තුල ලිවිය යුතුය. සංගල වරහන් තුල ලිවිය යුතුය. සංගල වරහන් තුල ලිවිය යුතුය. ඊළඟ එක අවයව වෙන් කිරීමට කොමා ලකුණු භාවිතා කළ යුතුය. අවයව වෙන් කිරීමට කොමා ලකුණු භාවිතා කළ යුතුය. කොමා ලකුණු භාවිතා කළ යුතුය. ඊළඟ තරු ලකුණ වේගෙන් ලියන්න පුරුදු වෙන්න. දැන් ප්‍රවෘත්ති හැම ලියන්න වේගෙන්. එතකොට ඔයගොල්ලන්ගේ වේගය හැදෙයි. මම යාලට පන්තියේදීත් කිව්වා ගියා 6 වසරේදී ඉඩම් කොට ආපු වෙලාවේ. ප්‍රවෘත්ති හැම ලියලා පුරුදු වෙන්න වේගෙන් ලියන්න දැන් කියලා. හරි. ඊළඟ එක ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්
aku නම් කළ යුතුය. ඊළඟ තරු ලකුණ එක අවයවයක් ලියන්නේ කී පාරද? එකපාරයි. ලියා ගන්නන්න එක. එකපාර. එක අවයවයක් එක් වාරයක් පමණක් එක් අවයවයක් එක් වාරයක් පමණක් ලිවිය යුතුය. එක් අවයවයක් එක් වාරයක් පමණක් ලිවිය යුතුය. ඊළඟ එක අන්තිම එක අවයව ලියා නිම කළ නොහැකි නම් අවයව ලියා නිම කළ නොහැකි නම් නිම කළ නොහැකි නම් අවයව ලියා නිම කළ නොහැකි නම් කිහිපයක් ලියා තිත් තුනක් යොදා අවසන් කළ හැක. කිහිපයක් ලියා තිත් තුනක් යොදා අවසන් කළ හැක. තිත් තුනක් යොදා අවසන් කළ හැක. හරි. දැන් මම ප්‍රශ්නයක් දෙනවා. ලියා ගන්න මේ ප්‍රශ්නය. ලියා ගන්න. පහත දැක්වෙන කුලක අවයව ඇසුරෙන් අවයව ඇසුරෙන් ලියන්න. පටන් ගන්න මේ මෙන්න කුලක. සර් පෙරදිග සංගීතයේ ස්වර කීයක් වේද? 7යි. කීයක් තියනවද? 7යි. 7යි. මොනවද ස්වර 7? සා සාරි ගා මා පා දා නි නේද?
ඉක්මන්න ඕන 4ක් තියෙනවා. වේගෙන් කරන්න. මේ 4 වේගෙන් කරන්න. ඉවර නම් හරි කියන්න. ඉවරයි සර්. හොඳයි. හොඳයි. අනිත් අය පොඩ්ඩක් එන්න සර්. ඉවරයි සර්. හොඳයි. දක්ෂිත ඉවරද? පොඩ්ඩක් එන්න සර්. දක්ෂිත තාම නෑ සර්. ඉක්මන් ඉවර කරන්න පුතේ. ඉවරයි සර්. හරි. හොඳයි පූජා. ඉවරයි. හොඳයි. දැන් එකපාරට වඩා කියන්න ඕනේ නැහැ. පාතිමා ඉවරද? නෑ සර්. මිහින් ඉවරද? ඉවරයි සර්. සර් ඔව්. මේකේ ඩේටා නැතුණා එකපාරට මම මේ ඩේටා කාඩ් එකක් දාගෙන දැන් ලොග්ුනේ මේ මොකද්ද සර් කරන්න කිව්වේ? මම කිව්වේ මේ දැන් මේ කුලක ටිකක් දීලා තියෙනවනේ. ඒ කුලක ටික අවයව ඇසුරෙන් දක්වන්න කියලා. ඔව් ඔය කුලක ටික අවයව ඇසුරෙන් දක්වන්න. දැන් මෙතන පෙරදිග සංගීතයේ සර්. ඒ අයිති වෙන දේවල් ටික ඒ කියන්නේ අවයව ටික මේ වරහන් ඇතුලේ තියන්න. සර්. හරි. ඔලු කරගෙන උලින්දු මොකද පරක්කු? මයිකෝල් එක වාතය දාගන්න. හරක් නෑ කියන්නේ. මේක අත්දැකෙන්නේ මට ඇහෙනවා. නෑ. හරියයි.
හරියක් බලමු නේද එහෙමනම්. චාමිකා ඉවරද? right sir. මේ තියෙන්නේ මේ කුලක 4 අවයව ඇසුරෙන් දක්වන්නේ කොහොමද කියන එක තමයි මම ඉස්සෙල්ලා කියලා දුන්නා. මම ඕගොල්ලන්ට ඊට පස්සේ දුන්නා කුලක 4ක් අවයව ඇසුරෙන් දක්වන්න. එතකොට කුලකයකට අයිති වෙන දේවල් වලට තමයි ප්‍රධාන වශයෙන් මේ කුලකයේ අවයව කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම අවයව පුතේ දක්වන්නේ සංගල වරහණක් ඇතුලේ. ඒ අවයව වෙන් කිරීම සඳහා කොමා ලකුණු භාවිතා කරනවා. ඒ වගේම කුලකයේ නම් කරන්න ඉංග්‍රීසි ODA කැපිටල් ලකුණක් භාවිතා කරනවා. එකම අවයවයක් ලියන්න පුළුවන් පමණයි. හරි. අපි බලමු දැන්. පෙරදිග සංගීතයේ ස්වර මොනවද තියෙන්නේ? සරි ගම පදනි තා ම පා ද නි. පාදනි. හරි. ස්වර සප්තකය කියන්නේ නේද? ස්වර 7ක් තියෙනවා. හරි. ඉංග්‍රීසි ODA ස්වර මොනවද තියෙන්නේ? A B C I O U. ඔව් A E I O U කීයක් තියෙනවද ස්වර? 5යි. 5යි තියෙන්නේ. ඊට පස්සේ වඩු මඩුව යන වචනේ අකුරු. වඩු මඩුව කියන වචනේ ලියන්න භාවිතා කරන අකුරු මොනවද? වයන්න දුයන්න මයන්න. වයන්න දුයන්න මයන්න. එතකොට මය මේ වයනු දෙකක් මේක තියෙනවා. ඒ දෙකම ලියනවද? නෑ. එකපාරයි ලියන්නේ. දුයනු දෙකක් තියෙනවා. දෙකම ලියනවද? නෑ. නෑ එකයි ලියන්නේ. හරි. දැන් ඊට පස්සේ දීලා තිනවා සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාවේ ඉලක්කම් ගොඩනැගිලා තියෙන ඉලක්කම් ටික ලියන්න තියෙනවා. එහෙනම් මට කියන්න බලන්න ඉලක්කම් ටික. 7 5 6 ආයිත් 4 ලියනවද? නෑ සර්. නෑ. එතකොට ලියන්නේ අපි එක අවයවයක් එකපාරක් විතරයි. ඔන්න කුලකයක් අවයව සුරෙන් දක්වන ආකාරය. දැන් අපි බලමු කුලකයක තියෙන අවයව ටිකට අදාළ පොදු ලක්ෂණය හොයාගන්නේ කොහොමද කියලා. ලියා ගන්න පුතේ මෙහෙම. මාතෘකාවද සර්? ඔව් මාතෘකාවක්. නැත්නම් අංක 2 දාලා ලියා ගන්න. මම ඉස්සෙල් එක දුන්නේ අංක 1 දාලා ලියා ගන්න කියලා. මේක අංක 2 දාලා ලියා ගන්න. කුලකයකට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි දැන් අපෝ කියන්නකෝ. කුලකයකට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් අපෝ ඒක පොඩ්ඩක් කියන්නකෝ. කුලකයකට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දැක්වීම. ඒකට කියනවා අවයව පොදු ලක්ෂණ ඇසුරෙන් ලිවීම කියලා. අවයව පොදු ලක්ෂණ ඇසුරෙන් ලිවීම. හරි? හරි. මෙන්න බලන්න මට දීලා තියෙනවා අවයව සමූහයක් දීලා තියෙනවා. ඒ කියලා කුලකයක අවයව සමූහයක් දීලා තියෙනවා. මෙන්න බලන්නකෝ. 1 3 5 7 මේ අන්තිමටම තියෙන්නේ මොකද්ද? 33ක් දාලා. ඇයි 33ක් දාන්නේ? තවත් ඉදිරියට ඉස්සරහට තියෙන නිසා. ඔව් මේ රටාවම තවදුරටත් ඉදිරියට ගලාගෙන යනවා කියලා පෙන්වන්න. හරි. එහෙමනම් පුතේ මෙතන දැන් අපි බලනවා මේ අවයව ටිකක් තියෙන්නේ. මේ තියෙන අවයව මොනවද? මොනවද මේ තියෙන අවයව? 1 3 5 7 කියන්නේ මොනවද මේ අවයව? ඔත්තේ සංඛ්‍යා. ආන්න හරි. ඔත්තේ සංඛ්‍යා.
එතකොට මේ අවයව වලින් පෙන්නලා තියෙන්නේ මොනවද කියලා අපි ලියන්න ඕනේ. ඒකට තමයි කියන්නේ පොදු ලක්ෂණයක් ඇසුරෙන් දක්වනවා කියලා. මේ අවයව වලින් හඳුන්වන්නේ මොනවද? ඒක මට නම් කරනකොට මේ ඉංග්‍රීසි අක්ෂරයෙන්මයි පුතේ නම් කරගන්න වෙන්නේ. ඔය දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂරයෙන්මයි නම් කරගන්න වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මොනවද ඇත්තටම? ඔත්තේ සංඛ්‍යා නේද? ඒ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා. ආයි අපි කුලකය කියලා ලියන්න ඕනිද? නෑ. සංගල වරහන් තුල ලියන්නේ පුතේ කුලක. සංගල වරහන් තුල අර ටික ලියා ගන්න ඕනද? ඈ පුතේ පොඩක් ඉන්න. එපා දැම්ම ලියා ගන්න. සංගල වරහණක් ඇතුලේ ලියලා තියෙනවා නම් මේ විදිහට පොදු ලක්ෂණයක් ඔය තියෙන්නේ කුලකයක්. එතකොට ඒක කුලකයක් කියලා ලියන්න ඕනේ නැහැ. ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා ලිව්වත් වැරදිත් නැහැ. හොඳේ? වැරදිත් නැහැ. එහෙම ලියන්නත් පුළුවන්. මේ බලන්නකො මම තව එකක් ලියනවා. එකත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. සර් මාත්‍රිකාවයි කියන්නකෝ. එකත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. දැන් බලන්න මේ එකත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා. මම අවයව ටික මම ඉස්සෙල්ලම ලියන්නම්. ඊට පස්සේ අපි ඒකේ විස්තරය අපි ලියාගමුකෝ. මෙන්න බලන්නකෝ. මම අලුත් කුලකයක් ලියනවා මේ බලන්න. 1 3 6 10 මේ මොනවද? දැන් මේකේ අන්තිමට තිත් තුනක් තියනවාද? නෑ සර්. ආන්න බලන්න විශේෂයි. අන්තිමට මේකේ තිත් තුනක් තිබුණා. එහෙමනම් මේ කුලකය තවදුරටත් ඉදිරියට තියෙනවා. නවත්තන්න බෑ. ඔත්තේ සංඛ්‍යා කියලා ඉවර කරනවා. දැන් මෙතන ලියලා ඉවරයි. ලියලා ඉවරයි මේ කුලකයේ අවයව ටික. එතකොට මේ කුලකයේ අවයව පිහිටලා තියෙන්නේ කීයයි අතරද? 1ත් 10ත් අතර. 1 සිට 10 අතර ඔව් 1 සිට 10 තෙක්. 1 සිට 10 තෙක් මොනවද මේ තියෙන්නේ? ත්‍රිකෝණ හරියට හරි. කවුද කිව්වේ? ගොඩක් හොඳයි. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. 1 සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. එතකොට දැන් ඔයාලට පැහැදිලි ඇති මේ අවයව ඇසුරෙන් දක්වලා තියෙන්නේ. අවයව වලින් පෙන්වන්නේ මොකක්ද කියලා තමයි අපි ලියන්න ඕනේ. අවයව හඳුන්වන්න පුළුවන් නම. අවයව හඳුන්වන්න පුළුවන් නම තමයි අපි මෙතන ලියන්න ඕනේ. මේ අවයව ටික අයිති වෙන්නේ 1 සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා කුලකයට. මේ අවයව ටික අයිති වෙන්නේ ඔත්තේ සංඛ්‍යා කුලකයට. පැහැදිලිද? ඔව් සර්. හරි. ලියා ගන්න මෙහෙම අලුත් රූලකින් ලියා ගන්න. කිසියම් කුලකයක අවයව සියල්ලම සර් හපව කියන්නකෝ. කිසියම් කුලකයක අවයව සියල්ලම අයත් වන ලෙස සර් ගා කියන්නකෝ. කිසියම් කුලකයක අවයව සියල්ලම අයත් වන ලෙස හැඳින්විය හැකි පොදු ලක්ෂණය සර් ආ කියන්නකෝ.
කිසියම් කුලකයක අවයව සියල්ලම අයත් වන ලෙස ලිවිය හැකි නැත්නම් අවයව සියල්ලම අයත් වන ලෙස ලිවිය හැකි අයත් පොඩකින්ද ලියාගත්ත කවුරු හරි ඉන්නවද දැන් කවුරු හරි කියන්නේ මේක හැම වෙලාවෙම අහනකොට ආයිත් කියන්නකෝ කියලා මටත් වැටහෙනවා. කිසියම් කුලකයක අවයව සියල්ලම අයත් වන ලෙස පොදු ලක්ෂණ පොදු ලක්ෂණය එම කුලකයේ පොදු ලක්ෂණය ලෙස හඳුන්වයි. එම කුලකයේ පොදු ලක්ෂණය ලෙස හඳුන්වයි. එකවරම අහගෙන ඉඳලා ලියා ගන්න පුතේ මතක තියාගන්න. දැන් ඔය මතක තියාගෙන ලියා ගන්න බැරිකම තියෙන්නේ. වේගෙන් ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ වෙන ගෙදර වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න එපා. මෙතන මං උගන්වන පාඩම ගැන අවධානයෙන් ඉන්න හැම වෙලාවෙම. හරි මේ ටික ලියා ගන්න මේ දෙක ලියාගත්තද? පොඩ්ඩක් ඉන්න සර්. ලියාගත්ත හරි. දැන් මම ප්‍රශ්නයක් දෙනවා දැන් ඔයාලට. ලියා ගන්න මේ ප්‍රශ්නය. නෑ සර් තව එකක් ලියන්න තියෙනවා. සර් තාත්තනේද පන්ති ඉවර වෙන්නේ? ඔව්. හරිද? හරි. ලියා ගන්න මේ ප්‍රශ්නය. පහත අවයව ඇසුරෙන් පහත අවයව ඇසුරෙන් ලියා ඇති කුලක අවයව ඇසුරෙන් ලියා ඇති කුලක පොදු ලක්ෂණ ඇසුරෙන් දක්වන්න. පොදු ලක්ෂණ ඇසුරෙන් ලියා දක්වන්න.
ඔන්න 4ක් ලියලා තියෙනවා. ඉක්මනට ඔය ටික පොදු ලක්ෂණ ඇසුරෙන් දක්වන්න. සර් ටික ලියා ගන්නද? ඔව් මේ ටික ලියලා දැන් මෙයා පොදු ලක්ෂණයක් ඇසුරෙන් ලියනකොට මේ අවයව ටික ලියනවා යටින් x අකුර දාලා මේ ටික කවුද මේ තියෙන්නේ? මේ මොනවද? කියන්න බලන්න මේ මොනවද කියන්නේ? කාලය. කාලයද? මනිනද? අන්න හරි. කාලය මනින මොනවද? කාලය මනින ඒකක. කාලය මනින ඒකක මේ තියෙන්නේ. ලියනවා කාලය මනින ඒකක කියලා ලියලා සංගල වරහන වහනවා. ඉක්මනට කරන්න. ඉක්මනට කරන්න. ලියලා ඉවරයි. දැන් කට්ටුනොත් ආයි සම්බන්ධ වෙන්න ඉක්මනට.